Dear children and friends, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලියන දූල පුතාල වෙනුවෙන් අනුමාන ප්‍රශ්න කීපයක් ගැන කතා කරන්නයි අද සූදානම් වෙන්නේ. අපි පසුගිය කාලයේදී ඔයාලට O level paper එකට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ව්‍යාකරණ පාඩම් ගණනාවක් ඉදිරිපත් කළා. ඒ වගේම writing ප්‍රශ්න එහෙම නැත්නම් ලියන ප්‍රශ්න ගැනත් අපි කතා කළා. එම වීඩියෝ නරඹපු නැති දූල පුතාලා ඉහත ටැග් එක ක්ලික් කරලා ඒවා නරඹන්න. දැන් විභාගයේ ඉතා ආසන්න නිසා ඔයාලා විභාගය සඳහා පුහුණු කිරීමටයි මෙම් පාඩම් මාලාව ආරම්භ කරන්නේ. ඔබට O level paper එක ලැබුණ විට කොහොමද එයට සාර්ථකව මුහුණ දෙන්නේ කියලා අද වීඩියෝයෙන් සාකච්ඡා කරමු. අපි කතා කරන්නේ අනුමාන ප්‍රශ්න ගැන. O level English paper එකේ කොටස් දෙකක් තිබෙනවා. part 1 part 2 කියලා. part 1 වල ප්‍රශ්න 8ක් තියෙනවා. ඒ වගේම part 2 වල ප්‍රශ්න 8ක් තියෙනවා. part 1 වලට පැයක කාලයක් ලැබෙනවා. ඒ වගේම part 2 වලට පැය දෙකක් ලැබෙනවා. part 1 වල ලකුණු 40ක් ලැබෙනවා. ඒ වගේම part 2 වලට ලකුණු 60ක්. එතකොට එකතුව ලකුණු 100ක්. මේවා ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඒ වුණත් නොදන්න අය ඉන්න පුළුවන්. ඒ නිසායි මතක් කළේ. මෙම කාලයේදී මේ ප්‍රශ්න පත්‍රයේ රටාව හොඳින් අවබෝධ කරගෙන උපරිම ලකුණු ලබා ගන්න දූල පුතාලා උත්සාහ කරන්න ඕනේ. ඔයාලට හොඳ ලකුණකට යන්න පුළුවන් වේවි. අපි එහෙනම් බලමු ප්‍රශ්න පත්‍රය. ටෙස්ට් 1 පළවෙනි ප්‍රශ්නේ එන්නේ ටෙස්ට් 1 කියලා. දැන් ඕගොල්ලන්ට දැන් මේ පළවෙනි වතාවට මේ පේපර් එකට උත්තර ලියන දූල පුතාලාට කියන්න ඕනේ දැන් ඔය අනිත් විෂයන් වගේ නෙවෙයි. ඉංග්‍රීසි පේපර් එකේමයි උත්තර ලියන්න තියෙන්නේ. ඒක උඩින්ම එනවා answer on this paper itself කියලා. මේ පේපර් එකේම පිළිතුරු ලියන්න කියලා උඩින්ම එනවා. right? එතකොට වෙනත් පේපර් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පේපර් එක ගෙදර ගෙනියන්නත් ලැබෙන්නේ නැහැ. මේකෙම තමයි උත්තර ලියන්න ලැබෙන්නේ. ඉතින් පේපර් එක ගත්තම බලන්න ප්‍රශ්න කීයක් තියෙනවද කියලා. පළවෙනි පේපර් එක ඔයාලට ලැබෙනවා. ඒකේ ප්‍රශ්න 8ක් තියෙනවා. 8ම තියෙනවද කියලා ඉස්සෙල්ලාම බලන්න. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නය හොඳින් කියවන්න. right? මේ instruction උදින්ම දීලා තියෙන උපදේශය හොඳින්ම කියවන්න. හිස් තැනක් දීලා වචන දීලා තියුණා ෆිල් කරන්න යන්න එපා. හොඳින් කියවලා බලමු. complete සම්පූර්ණ කරන්න. complete කියන්නේ සම්පූර්ණ කරන්න. the following පහත dialogue දෙබස between කෞමි and මීනු. කෞමි සහ මීනු අතර මේ දෙබස සම්පූර්ණ කරන්න. Underline the most suitable word. Underline යටින් ඉරක් අඳින්න. The most suitable ඉතාමත්ම ගැලපෙන වචනය. Given within brackets. වරහන් ඇතුලේ දීලා තියෙන ඉතාමත්ම ගැලපෙන වචනය යටින් ඉරක් අඳින්න. The first one is done for you. පළවෙනි එක ඔයාලා වෙනුවෙන් කරලා තියෙනවා කියලා තමයි ඒ කියන්නේ. එතකොට දැන් මේක හිස්තැන් තියුණා කියලා. අපිට හිස්තැන් පුරවන්න අවශ්‍ය නැහැ. අන්ඩර්ලයින් කියලා තියෙන්නේ. යටින් ඉරක් ගන්න. අපි ඉස්සෙල්ලාම මේ දෙබස ඉස්සෙල්ලාම ඉරි ගහන්න අපි යන්නේ ඉස්සෙල්ලා කියවල බලනවා මේකේ අවබෝධයක් ලබා ගන්න. කවුමි. Where did you go see last weekend? Meenu. I went to on a trip to Gaul. Kawmi. Oh really? With whom did you go? Meenu. With my them family and some friends. Kawmi. When what did you do there? We enjoyed swimming in on the sea. ඔන්න ඔය විදිහටයි තියෙන්නේ. right. අපි එහෙනම් බලමු පළවෙනි එක. Where did you go last weekend? කොහෙද ඔයා ගියේ? ගිය සතියාන්තේ. පළවෙනි උත්තරේ දීලාම තියෙනවා. මීනු I went to a trip to Gaul. I went on a trip to Gaul. එතකොට මේකේ ට්‍රිප් එකක් ගැන තියෙන්නේ. අපි ගියා ට්‍රිප් එකක් ගාල්ලට. එතකොට අපි යොදන්නේ ප්‍රිපොසිෂන් එක
I went on a trip කියලා. On a trip. On. I went on a trip to Goa. On කියන එක තමයි හරියන්නේ. කවුම oh really ඇත්තටම with whom did you go? කා සමගද ගියේ කියලා අහන්නේ. with whom කියන එක තමයි ගැලපෙන්නේ. with whom කා සමගද did you go? mean with my family them family. with my family මගේ පවුලේ අයත් සමග and some friends යාළුවෝ ටිකක් සමග. කවුමි when did you do there? what did you do there? when කියන්නේ කවදද? what කියන්නේ මොනවද? එතකොට කවදද එහෙ කළේ කියලා හරියන්නේ what did you do there? මොනවද එහෙදී ඔයා කළේ? what මොනවද? we enjoyed swimming. අපි විනෝද වුණා පිහිනීම මූදේ පීනලා. in the sea ද on the sea ද අපි යොදන්නේ in the sea. මෙන්න මේ විදිහට අන්ඩර්ලයින් කරලා තිබුණා නම් ඔයාට ලකුණු 5 ලබා ගන්න පුළුවන්. මේ පළවෙනි පේපර් එකේ සෑම ප්‍රශ්නයකටම ලකුණු 5 බැගින් තමයි ලැබෙන්නේ. මේකටත් 5 marks ලැබෙනවා. මේකේ මේ රෙඩ් පෙන් එකකින් අන්ඩර්ලයින් කළාට ඔයා නිල් පැන්සලෙන් මුලින්ම අන්ඩර්ලයින් කරලා පස්සේ පෑනින් අන්ඩර්ලයින් කරන්න ඕනේ. right? ඒ විදිහටයි කරන්න ඕනේ. right. Now let's go to our next question. Question number 2. Fill in the following notice. Fill. පුරවන්න. Following. පහත. Notice එක. දැන්වීම. To make it meaningful. එය අර්ථවත් කිරීමට. පහත notice එක පුරවන්න. Use. භාවිතා කරන්න. Use. භාවිතා කරන්න. Words given in the box. Words. වචන. Given in the box. කොටුවේ දී ඇති වචන භාවිතා කරන්න. There is an extra word. There is කියන්නේ තියෙනවා. An extra word. අමතර වචනයක්. One is done for you. එකක් ඔබ වෙනුවෙන් කරලා තියෙනවා. right. ඔන්න අපිට fill කරන්න තියෙන වචන ටික තියෙනවා. from කියන එක ඔයගොල්ලෝ දන්නවා ඇති. සිට. at කියන්නේ දී ස්ථානයක් ළඟදී නැත්නම් වෙලාවක් මුලට අපි at යොදනවා. for සඳහා. on යොදනවා දිනයක් මුලට. නැත්නම් උඩ කියන අර්ථය. between කියන්නේ අතර. to okay. notice අපි ඉස්සෙල්ලා නිකමට කියවගෙන යන්න ඔක්කොම ටික. The cricket match scheduled to be played between Rahula Vidyalaya and Sivali Vidyalaya blank the 10th of November 2018 blank the municipal grounds has been postponed due blank bad weather. The new date and time are given below. Date 16th November 2018. Time blank 8 am to 4 pm. Tickets will be valid blank the new date. Organizing committee 8/9/2018. ඔන්න ඔය විදිහටයි දීලා තියෙන්නේ. අපි මේ කියවල පොඩි අදහසක් ගන්න ඕනේ මොකක් ගැනද මේ තියෙන්නේ කියලා. හිස්තැන් තිබුණත් අපිට තේරුම් ගන්න පුළුවන්. The cricket match scheduled to be played. Schedule කියන්නේ නියමිත. පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් මැච් එක. Between කියන්නේ අතර. රාහුල විද්‍යාලය සහ සීවලි විද්‍යාලය අතර පැවැත්වීමට තිබුණු ක්‍රිකට් තරගය දිනේ දීලා තියෙනවා. මේ දිනේදී පැවැත්වීමට තිබුණු. කොහෙද පවත්වන්න තිබුණේ? මුනිසිපල් ග්‍රවුන්ඩ්. නගර සභා පිටියේ. has been postponed කියලා තියෙනවා. has been postponed. කල් දමා තියෙනවා. due නිසා bad weather. අයහපත් කාලගුණය නිසා කල් දමා තිබෙනවා. The new date and time are given below. The new date අලුත් දිනය සහ වේලාව පහතින් දී ඇත. ඔන්න date එක දීලා තියෙනවා. Date 16 November 2018 time දීලා තියෙනවා. 8 සිට 4 දක්වා. Tickets will be valid. ටිකට් වළංගුවිලු අලුත් දිනයට. Organizing committee එකෙන් තමයි දාලා තියෙන්නේ. right. එතකොට අපිට දැන් අදහසක් ආවා මේ කල් දැමීමක් ගැන කියන්නේ. අපි ෆීල් කරගෙන යමු. right. The cricket match scheduled to be played between කියන එක දීලා තියෙනවා උත්තරේ. අතර රාහුල විද්‍යාලය and සීවලි විද්‍යාලය on දිනයක් තියෙන්නේ.
දිනයක් මොනට අපි මොකක්ද යොදන්නේ? on the 10th of November 2018 ස්ථානයක් දීලා තියෙනවා. අපි මොකක්ද යොදන්නේ? at the municipal ground has been postponed due to නිසා කියන due to තමයි යොදන්නේ. bad weather. The new date and time are given below. Date 16 November 2018. Time වෙලාවල් දෙකක් දීලා තියෙනවා. සිට දක්වා කියලා. එහෙනම් අපි from කියන එක යොදන්නේ. From 8 am to 4 pm. Tickets will be valid for the new date. අලුත් දිනය සඳහා tickets වළංගුයි කියලා. ඔය විදිහට ස්ටැම්ප් පිරෙවුවා නම් ඔයාට ලකුණු 5ක් ගන්න පුළුවන්. වැඩිපුර වචනයකුත් දීලා තියෙනවා. Right? Okay. Right. Then let's go to our test 3. Test 3 වල අනිවාර්යයෙන්ම ඔයාලට එන්නේ මේ picture එකක් ගැන කියවලා ඒවයි ස්ටැම්ප් පුරවන්න. Study අධ්‍යයනය කරන්න. The picture පින්තූරය අධ්‍යයනය කරන්න. And fill in the blanks ස්ටැම්ප් පුරවන්න in the text given below. පාද දී ඇති ඡේදය. Use only one word. ඔන්න කියන use only one word. එක වචනයක් පමණක් භාවිතා කරන්න. In the blanks from the box. මේ කොටුවේ දීලා තියෙන වචන තමයි භාවිතා කරන්නේ. අපි ඉස්සෙල්ලා නිකම්මටම කියවගෙන යමු. This is a scene of a village. මේක ගමක දර්ශනයක්. There are 8 in this picture. 8ක් ඉන්නවා මේ පින්තූරේ. Among them ඒගොල්ලෝ අතර there are 2. ඒගොල්ලෝ අතර ඉන්නවා දෙන්නෙක් and 6 දෙනෙක්. 2 women are ගැහණු දෙදෙනෙක්. and others are අනිත් අය on the ground බිම. on the ground කියන්නේ බිම. one of the girls standing. එක ගැහණු ළමෙක් හිටගෙන ඉන්නවා. the shady tree. සෙවන තියෙන ගස is something යමක්. one of the එක්කෙනෙක් sitting near the වාඩි වෙලා සිටින is wearing a hat තොප්පියක් පැළඳගෙන සිටිනවා. there is තියෙනවා near the tree in the distance ගස ළඟ තියෙනවා in a distance කියන්නේ ඈත. ගස ළඟ තියනවලු දෙයක්. okay the words are given වචන දීලා තියෙනවා. අපි මේ වචන තෝරලා මේකට දාලා අපි හරියක් යොදා ගන්නවා දාපු වචන වලට. එතකොට අපිට පැටලෙන්නේ නැහැ. This is a scene of a village. මේක ගමක දර්ශනයක්. There are 8 yes people. There are 8 people. මිනිස්සු 8 දෙනෙක් ඉන්නවා in this picture. Some among them ඒගොල්ලෝ අතර there are සිටිනවා 2 දෙන්නෙක්. කවුද දෙන්නෙක්? 2 men පිරිමි දෙදෙනෙක් ඉන්නවා and 6 women ගැහණු 6 දෙනෙක්. women කියන්නේ ගැහණු. 2 women are ගැහණු දෙදෙනෙක්. 2 women are standing හිටගෙන ඉන්නවා and others are සහ අනිත් අය sitting වාඩි වෙලා සිටිනවා on the ground. one of the girls standing හිටගෙන සිටින එක ගැහණු ළමයි. one of the girls standing under the shady tree සෙවන තියෙන ගස යට is reading something යමක් කියවමින් සිටිනවා. one of the sitting near one of the men පිරිමි one of the sitting near වාඩි වෙලා ඉන්න පිරිමි කෙනෙක්. near the fence වැට ළඟ වාඩිලා ඉන්න පිරිමි කෙනෙක් is wearing a hat තොප්පියක් පැළඳගෙන සිටිනවා. there is near the tree ගස ළඟ තියෙනවා there is මොකද්ද තියෙන්නේ? cottage පැල්පතක් තියෙනවා ගස ළඟ. in a distance ඈත. මෙන්න මේ විදිහට පිළිතුරු සැපයුණා නම් ඔයාලට ලකුණු 5ක් ලැබෙනවා. එක පිළිතුරකට ලකුණු භාගයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඔයගලන්ට පේපර් එකේදී සමහරලාට හිස්තැන් පිරවීම සඳහා වචන දීලා තියෙනවා. සමහර අවස්ථාවලදී වචන දීලා නැහැ. අපි හිතලා ලියන්න තියෙනවා.
කෙසේ වෙතත් මේක පුහුණු වුණාම හරිම ලේසි ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම ඔයාලා පේපර් එකේ 3 වෙනි ප්‍රශ්නය මේ වගේ picture description එකක් ගැන තමයි එන්නේ. හිස්තැන් පිරවීමක් ගොඩක් වෙලාවට එන්නේ. Right, then let's go to our fourth question. fourth question එකේ ගොඩක් වෙලාවට match කිරීමක් තමයි එන්නේ. යා කරන්න ගලපන්න එහෙම තමයි එන්නේ. මේක ඔයාලට බලපු හැටිම ටිකක් අමාරු ප්‍රශ්නයක් කියලා සිතේවි. ඒ වුණාට අපි හොඳින් මේ කියවලා බැලුවොත් අමාරු නෑ. බලමු අපි match ගලපන්න the extract කියන උපුටා ගැනීම with the titles මාතෘකා සමග මේ උපුටා ගැනීම match කරන්නලු from the content page පටුනකින් අරන් තියෙන්නේ of an encyclopedia විශ්වකෝෂයකින්. විශ්වකෝෂය කියන එක ඔයගොල්ලෝ දන්නවා ඇති මේ විශාල පොතක්. ඒකේ තියෙනවා සෑම දෙයක් ගැනම. එතකොට ඒකේ පටුනකින් ගත්ත කොටසක් මේ. Okay. Write the relevant letter. ලියන්න relevant අදාළ අකුර in the space provided. දී ඇති ඉඩකොඩ ලියන්න අදාළ අකුර ඉඩෙහි සපයා ඇති ඉඩෙහි ලියන්න අකුර A B C D E F කියන අකුරු ඒ ඉඩවල ලියන්න තියෙන. The first one is done for you. පළවෙනි එක ඔබ වෙනුවෙන් කරලා තියෙනවා. Extract උපුටා ගැනීම titles මාතෘකා ගලපන්න තියෙනවා. බලමු පළවෙනි එක කරලා තියෙනවා. Sunlight appears to be one color of light. Sunlight හිරු එළිය. හිරු එළිය appears to be one color of light. එක්තරා තනි පාටක්. White but in fact it's a mixture. නමුත් ඇත්ත වශයෙන් මේක මිශ්‍රණයක්. පාට මිශ්‍රණයක් තමයි හිරු එළියේ තියෙන්නේ. අන ආන්සර් එක E කියලා තියෙනවා. Colors of the rainbow. Colors of the rainbow. Rainbow කියන්නේ දේ දුන්නේ පාට. දේ දුන්නේ පාට එකතු වෙලා තමයි මේ ඉර එළියේ පාට හැදිලා තියෙන්නේ. Okay. ඔන්න විදිහට තියෙනවා. Next one. In early days, work was done by people, animals or wind or water power. In early days, ඈත අතීතයේදී work was done වැඩ කරලා තියෙන්නේ by people මිනිසුන් animals සතුන් or wind සුළඟින් or water ජලය බලයෙන් තමයි කරලා තියෙන්නේ. අපි මේකට අවශ්‍ය බලමු මොකද්ද ගැලපෙන්නේ? rockets තියෙනවා ගැලපෙන්නේ. floating and sinking පාවෙනවා ගිලෙනවා. power and engines බලය සහ engine electricity විදුලිය. colors of the rainbow දෙදුන්නේ පාට. අපි ඒක යොදලා ඉවරයි. ඒ නිසා අපි ඒකට හරියක් දාගන්න. looking through lenses lenses කියන්නේ කාච තුලින් බැලීම. ඒතර ඔයගලන් තේරෙනවා ඇති මේකේ වැඩ ගැන තියෙන්නේ. එහෙනම් මොකද්ද ගැලපෙන්නේ? C power and engines. අපි ඒකටත් හරියක් දැම්මු. right. For many years අවුරුදු ගණනාවක් space travel අභ්‍යවකාශ ගමන was fantastic dream. ඊටම අපුරු සිහිනයක් වෙලා තිබුණේ. Okay, what is it? ඔන්න අභ්‍යවකාශ ගමන් ගැන කතා කරනකොට yes A rockets අපිට මතක් වෙයි. rockets. Okay. Put some objects in water. දමන්න objects කියන්නේ මොනාරි වස්තුන් ටිකක් in water වතුරට. And see what happen. බලන්න සිදුවෙන දේ. මොකද එන්නේ වතුරට වස්තුන් යෙදුවම. Yes B floating පාවෙනවා and sinking ගිලෙනවා. Right. Okay. How do things such washing machines and computers work? කොහොමද washing machines සහ computers වැඩ කරන්නේ? When you switch them on. switch එක දැම්මම. Yes D electricity. විදුලියෙන් තමයි වැඩ කරන්නේ. People have always been interested in seeing things closely and clearly. මිනිස්සු ගොඩක් උනන්දු වුණා බලන්න දේවල් දෙස closely ළඟ ඉතාම ආසන්නව සහ පැහැදිලිව. කොහොමද ආසන්නව පැහැදිලිව බලන්නේ? looking through lenses F. looking through lenses. Okay, මේ විදිහට අපිට මේක හොඳින් කියෙව්වම අපිට මේකට answers ටිකක් සොයා ගන්න පුළුවන්.
රීඩින් තමයි ඉතාම වැදගත් වෙන්නේ. හොඳට කියවලා තමයි මේ ආන්සර්ස් යොදන්න ඕනේ. Right. Okay, then let's go to our next question. Test 5. Read the following conversation. කියවන්න පහත සංවාදය. And fill in the blanks in the summary given below. හිස්තැන් පුරවන්න පහත දී ඇති සාරාංශය. The first one is done for you. පළවෙනි එක ඔබ වෙනුවෙන් කරලා තියෙනවා. Okay, right. Okay, let's see. බලමු අපි එක් සැරයක් නිකමට කියවලා. Rashmi, Samita, we have to work on science project. Are you coming to my house tomorrow? හෙට අපිට science project එක වැඩ කරන්න තියෙනවා. Are you coming to my house tomorrow? හෙට ඔයා අපේ ගෙදර එනවද? Yes, please tell me how to get there. කරුණාකර කියන්න මට එහෙන විදිය. How are you coming? කොහමද එන්නේ? By bus or train? Bus එකෙන්ද train එකෙන්ද? By train. I hope to catch the 9:30 train. මම බලාපොරොත්තු වෙනවා අල්ලන්න 9:30 කෝච්චිය. That's a slow train. ඒක හෙමින් යන කෝච්චිය. Take the 9 o'clock express train. අල්ලන්න 9ට එන express train එක. ශීඝ්‍රගාමී දුරමින්. From Colombo Fort to පොල්ගහවෙල. කොළඹ කොටුවේ ඉඳන් පොල්ගහවෙලට. All right. Then get off at the Gampaha station. ඊට පස්සේ බහින්න Gampaha station එකෙන්. Is it the second stop? එක දෙවෙනි නැවතුම් පොළද? No, it's the third stop. එක තුන්වෙනි එක. Go over the level crossing. Level crossing එක යන්න. ඔයගොල්ලෝ දන්නවා දුම්රිය ස්ථානවල තියෙනවා level crossing එක. උඩින් යන්න අනිත් පාරට. Then turn to your left and walk straight until you come to a roundabout. වමට හැරිලා කෙලින්ම යන්න roundabout එක හමු වෙනකම්. Do I have to walk far? මට ඈත ඇවිදගෙන යන්න තියෙනවද? No, it's about 200 meters. මීටර 200ක් පමණ තියෙනවා. Now turn left into the first lane. වමට හැරෙන පළවෙනි lane එකට. And then walk past the bank. බැංකුව පසු කරලා යන්න, library එක පසු කරන්න and take the second lane to the right. දෙවෙනි lane එක. වම් පැත්තේ තියෙන දකුණු පැත්තේ තියෙන lane එකට යන්න. Does the lane have a name? Lane එකට නමක් තියෙනවද? Yes, it's called school lane. School lane එක. My house is the fourth one. මගේ ගේ හතරවෙනි එක. On the right. දකුණු පැත්තේ. ඔන්න ඒ විදිහට පොඩ්ඩක් කියවලා බලන්න තේරුම් ගන්න. මේ මොකද්ද මේ conversation එකකින් කියන්නේ කියලා. Okay. Now we have to get off කියන්නේ බහින්න කියනවා. Then get off. Turn කියන්නේ හැරෙන්න. Turn හැරෙන්න. Walk ගමන් කරන්න. WLK walk ගමන් කරන්න. Straight කියන්නේ කෙලින්ම. Straight. Until take. Until. Okay. One can easily reach Samitha's house by train. කෙනෙකුට ලේසියෙන්ම සමිතගේ ගෙදරට යන්න පුළුවන් කෝච්චියෙන්. If you catch the ඔයා ඇල්ලුවොත් මොන train එකද? ඔව්. reach කියන ළඟා එනවා මොන train එකේද යන්න කිව්වා. 9 o'clock express train එකේ ගියොත් පුළුවන් වේගයෙන්ම යන්න. Okay. We can put the answer. 9 o'clock express train. You have to get down at Gampaha. ඔයාට ගම්පහෙන් බහින්න තියෙනවා. That is the. From Colombo. That is the. Okay. Get off at Gampaha station. Is it the second stop? දෙවෙනි නැවතුමද? No, it's the third stop. තුන්වෙනි නැවතුම. You can put the answer. Gampaha, that is the third stop from Colombo. You have to cross the. ඔබට හරහා යන්න තියෙනවා. මොකක් හරහාද යන්න තියෙන්නේ බලමු. Okay. Go over the level crossing. Level crossing එකකින් යන්න තියෙනවා. අර උඩින් යන්න තියෙනවානේ පාරේ අනිත් පැත්තට. Level crossing. Okay. You have to cross the level crossing near the station and turn left. වමට හැරෙන්න තියෙනවා. You have to walk about 200 meters. මීටර් 200ක් විතර ඇවිදගෙන යන්න to come to a පැමිණීමට. කොතෙන්ද පැමිණීමටද? To come to a roundabout. වටරවුමට පැමිණීම. Okay. Roundabout. Turn left. වමට හැරෙන්න. And walk fast. ඇවිදගෙන යන්න. පසු කරමින් බැංකුව, bank and the library.
take the බැංකුව එහෙම පසු කළා. Yes, take the second lane to your right. Second lane. Okay, second lane to your right. That's the school lane. එක තමයි school lane එක. That's the school lane. The fourth house on the right is Samitha's house. මේ විදිහට අපිට දෙබසක් දීලා මේ වගේ සාරාංශයක හිස්තැන් පුරවන්න එනවා. ඒ වගේ එකක් තිබුණනම් අපි ඒ කන්වර්සේෂන් එක හොඳට කියවලා අවබෝධ කරගෙන මේ වගේ හිස්තැන් පිරවීමක් කරන්න පුළුවන්. කියවීම තමයි තාම වැදගත් වෙන්නේ. Okay, next question. Number 6, 6 වෙනි ප්‍රශ්නයට. ගොඩක් වෙලාවට 6 වෙනි ප්‍රශ්නයට ඔයාට note එකක් හෝ notice එකක් ලියන්න තමයි එන්නේ. Read the following note. කියවන්න පහත note එක and write a reply. පිළිතුරක් ලියන්න. Including the following. පහත දේවල් ඇතුළත් කරමින්. පිළිතුරක් ලියන්න තියෙනවා. Your willingness to go. Including කියන්නේ ඇතුළත් කරමින්. Your willingness, ඔබේ කැමැත්ත යෑමට තියෙන කැමැත්ත. What you will bring, ඔයා ගේන දේවල්. Time you prefer, ඔයා වඩා කැමති වෙලාව. Right? ඔන්න විදිහට මේ note එක කියවලා පිළිතුරු ලියන්න තියෙනවා. Okay, let's read the note. 10, 11, 18. Nikki, I need to do an assignment on birds. I need කියන්නේ අවශ්‍යයි. මට අවශ්‍යයි. Do කියන්නේ කරන්න. An assignment. පැවරුමක් කරන්න අවශ්‍යයි. On birds. On කියන්නේ ගැන කියන එකයි මෙතන. කුරුල්ලන් ගැන පැවරුමක් කරන්න මට අවශ්‍යයි. Can you join me? පුළුවන්ද ඔයාට මාත් එක්ක එකතු වෙන්න? To go to the zoo. සත්තු අතට යන්න. To collect. එකතු කරගන්න. Some feathers. පිහාටු ටිකක් එකතු කරගන්න. Is this weekend fine with you? Is this weekend මේ සතියන්තය පුළුවන්ද ඔයාට? Please get permission. කරුණාකර ගන්න අවසරය. From your parents. දෙමව්පියන්ගේ. If you are coming, ඔයා එනවා නම් can you bring your camera too? ඔයාගේ කැමරා එකත් ගේන්න පුළුවන්ද? Kalani. Okay, you have to write a letter to Kalani. Not a letter, note. Note එකක් කලන්ට ලියන්න තියෙනවා. ඒක ඇතුළත් වෙනවා your willingness to go. ඔයා කැමතියි කියලා යන්න. What you will bring. ඔයා ගේන්නේ මොනවද කියලා. Time you prefer to come. කීයටද ඔයා එන්නේ? මොන වෙලාවටද කැමති? Okay. Now let's see. Okay, let's start writing. Okay, we have to write the date. දිනේ උඩින්ම ලියුවා. Kalani. Kalani කියලා ලියු. I can join you to go to the zoo to collect feathers. I can join you. මට පුළුවන් එකතු වෙන්න ඔයත් එක්ක. To go to the zoo. zoo එකට යන්න. To collect feathers. පිහාටු එකතු කරන්න. පළවෙනි පේලියෙම තියෙනවා. Can you join කියන එකට I can join කියලා අපිට දාන්න පුළුවන්. I can join you. me වෙනුවට you. To go to the zoo to collect feathers. I got permission. මම ලබාගත් අවසරය from my parents. දෙමව්පියන්ගෙන්. I will come to your place at 8:30 a.m. on Saturday. I will come. මම එන්නම්. will දාලා තියෙන අනාගතය අංගවන්න. I will come to your place. Your place කියන්නේ ඔබේ ගෙදරට. place කියන්නේ ස්ථානය. මෙතන යොදන්නේ ඔබේ ගෙදරට. at 8:30. 8:30ට. am කියන්නේ පෙරවරු. on Saturday. සෙනසුරාදා උදේ 8:30ට. මං එන්නම් ඔයාලා ගෙදරට. I will bring. මම ගෙනෙන්නම්. my camera too. මගේ කැමරා එක. Nikki. Okay, that's the note. ඔය විදිහට පිළිතුරු ලියන්න තියෙන්නේ. මේකේ words, how many words කියලා දීලා නැහැ. වචන ගානක් දීලා නැහැ. නිසා අපිට මේ විදිහට ලියන්න පුළුවන්. Okay, right. Then next go to our next lesson. Test 7. 7 වලදී 7 වෙනි ටෙස්ට් එකේදී පළවෙනි පේපර් එකේ ගොඩක් වෙලාවට අපිට එන්නේ මේ වගේ මේ පොඩි පැරග්‍රාෆ් එකක් දීලා ප්‍රශ්න අහනවා. අපි ඒවට පිළිතුරු ලියන්නයි තියෙන්නේ. Noise pollution.
Read the following text and answer the question. පහත ඡේදය කියවා පිළිතුරු සපයන්න. Noise pollution ගැන තියෙන. ශබ්ද දූෂණය. අපි ඉස්සෙල්ලම මේ වගේ එකදී questions ටික තමයි කියවන්නේ. අපි බලමු questions. What is known as the noise disturbance? What කියන්නේ මොකද්ද? Known as හඳුන්වන්නේ. මොකද්ද හඳුන්වන්නේ? noise disturbance. වශයෙන් මොකද්ද හඳුන්වන්නේ වශයෙන්? noise කියන්නේ ශබ්ද. disturbance කියන්නේ කරදරය. මේ ශබ්ද දූෂණය කියන එක තමයි මෙතන අදහස් කරන්නේ. ශබ්ද දූෂණය වශයෙන් මොකද්ද හඳුන්වන්නේ? ඔන්න අපිට පිළිතුරු සොයා ගන්න වෙනවා. Okay, noise pollution or sound pollution. Noise pollution or sound pollution means ශබ්ද දූෂණය එහෙම නැත්නම් ආයි sound කියන්නේ ශබ්ද කියන එකට. pollution දූෂණය means කියන්නේ යනු. යනු කුමක්ද කියලා ඔන්න දීලා තියෙනවා. The presence of excessive and disturbing noise in the environment. The present කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපි present absent කියලා එහෙම කියනවානේ. presence කියන්නේ පැවතීම, පැමිණීම. The excessive අධික and disturbing noise කරදරකාරී ශබ්ද in the environment. පරිසරයේ කරදරකාරී ශබ්ද අධික ශබ්දයේ පැවතීම තමයි මේ noise pollution නැත්නම් sound pollution කියන්නේ. Okay, now we got the answer. Okay, we can write it. The presence of excessive and disturbing noise in the environment. Write two main ways of noise pollution. Write ලියන්න two දෙකක්. main කියන්නේ ප්‍රධාන. ways විධි of noise pollution. ශබ්ද දූෂණයේ ප්‍රධාන විධි දෙක ලියන්න. Okay, then we have to read it again. It is known as the noise disturbance. Noise disturbance කියලා මේකට කියනවා. Outdoor noise is highly caused by the sources like machine transportation systems, aircraft, trains, construction of industrial and residential buildings. Outdoor noise. එලිමහන් ഘോഷාව. එලිමහනේ ඇති වෙන ഘോഷාව තමයි එක. Indoor noise. කෙවල් ඇතුලේ ඇති වෙන ශබ්ද. Sources are household machine, building, activities, loud music, සංගීතය. ඔය වගේ දේවල් තමයි indoor music. ගෙවල් ඇතුලේ සිදුවෙන දූෂණය, ශබ්ද දූෂණය. ඔන්න එතකොට අපිට දෙකක් තියෙනවා, විදි දෙකක්. outdoor noise, indoor noise. Okay, now we can write them. Outdoor noise, indoor noise. Okay, who is affected by the noise pollution? Who is කවුද affected? කාටද බලපාන්නේ by the noise pollution? මේක කාටද මේ noise pollution බලපාන්නේ? ශබ්ද දූෂණය කාටද බලපාන්නේ? Okay, it is very harmful to the physical and mental health of the living beings on earth. It is harmful, like හානිකරයි to the physical කියන්නේ ශාරීරික and the mental health මානසික සෞඛ්‍යයට of living beings ජීවීන්ට on earth. මේ පොළවේ ඉන්න ජීවීන්ට මේක හානිකරයි කියලා තියෙනවා. ඒතකොට living beings on earth. Okay, we can write the answer. Living beings on earth. The most common impairment caused by the noise pollution. The most common බහුලම ඇතිවන impairment ආබාධය caused by the noise pollution. මේ බහුලවම ඇතිවන ආබාධය මේ ශබ්ද දූෂණය නිසා ඇතිවෙන ආබාධය අපිට තෝරන්න තියෙනවා. Sleeping well at night. හොඳින් නින්ද යාම රාත්‍රියේ. Losing hearing. ඇසීම අඩුවීම. Feeling comfortable. සනීපයක් දැනේ. ඔන්න answers තුනක් දීලා තියෙනවා. Most common impairment. බොහොම බහුල ආබාධය මේ noise pollution නිසා ඇති වෙන. Okay, let's see the answer. Permanent hearing loss. ස්ථිර වශයෙන්ම ඇසීම නැතිවීම. ඒතකොට ඇහෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. Okay, we can write the answer. Losing hearing. Question number 5. The word damage means
damage යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? an injury තුවාලයක් වීම, a problem ගැටලුවක්, a disturbance කරදරයක්. Okay, what's the answer? Damage. Damage, permanent hearing loss due to eardrum damage. eardrum එකට damage වෙනවා. eardrum කියන්නේ කන් බෙරේට හානි සිදු වෙනවා. Okay, කියන්නේ කන් බෙරේ තුවාල වීම. an injury. Okay, what is the antonym? මොකක්ද antonym එක? antonym කියන්නේ විරුද්ධ පදේ. For the word absent. absent කියන එකේ විරුද්ධ පදේ කුමක්ද? in the above paragraph. absent. ඔන්න absent කියන එකේ විරුද්ධ පදේ මුලින්ම තියෙනවා presence. presence. absent, presence. We can write it. presence. Okay, like that we can write the answers. මේ විදිහට අපිට පිළිතුරු ලියන්න පුළුවන්. Okay, now let's go to our next one. Last question. Write a paragraph. ඡේදයක් ලියන්න. About one of the following topics. පාත මාතෘකාවලින් එකක් ගැන. Use about 50 to 60 words. වචන 50 සිට 60 දක්වා භාවිතා කරන්න. My family. මගේ පවුල. My favorite subject. මගේ ප්‍රියතම විෂය. Okay, paragraph එක ලියන්න තියෙන්නේ වචන 50කට 60ක. මේක අමාරු නෑ ලියන්න පුළුවන් එක. I බලමු my family, let's see. My family. In my family there are 5 members. මගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා සමාජිකයෝ. එහෙම නැත්නම් අපිට කියනවා there are 5 members in my family. They are එයාලා නම් my father, mother, brother, sister and me. මගේ තාත්තා, අම්මා, සහෝදරයා, සහෝදරිය සහ මම. My father is Mr. Jayanath. මගේ තාත්තා Mr. Jayanath and he is a businessman. ඔහු ව්‍යාපාරිකයෙක්. My mother is a housewife. මගේ අම්මා ගෘහණියක්. We live in Pelmadul. අපි ඉන්නේ පැල්මඩුල්ලේ. My brother is 15 years old. මගේ සහෝදරයාට අවුරුදු 15යි. And my sister is only 6 years old. මගේ සිස්ටර්ට අවුරුදු 6යි තාම. We help each other. අපි උදව් කරනවා එකිනෙකාට. I love my family. මං ආදරේ මගේ පවුලේ අයට. ඔන්න ඒ විදිහට වාක්‍ය කීපයයි ලියන්න අවශ්‍ය වෙන්නේ. 57 words තියෙනවා. වචන 57ක්. ඔයා වචන ගාන ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. right? වචන 57ක්. මේ මාතෘකා දෙකකින් එකයි ලියන්න අවශ්‍ය. ඔයාට මේක ලියන්න පුරුදු වෙන්න අවශ්‍ය නිසා අපි ඊළඟ එකක් ලියමු. My favorite subject. My favorite subject. my ප්‍රියතම විෂය. My favorite subject is English. මගේ ප්‍රියතම විෂය ඉංග්‍රීසි. I like it. මම ඒකට කැමති because මක් නිසාද? I like to speak in English. මම කැමති ඉංග්‍රීසියෙන් කතා කරන්න. I can read and write too. මට කියවන්න ලියන්නත් පුළුවන්. I started to learn English. මම පටන් ගත්තා ඉංග්‍රීසි ඉගෙන ගන්න from grade 3. 3 ශ්‍රේණියේ සිට. My English teacher is very good. මගේ ඉංග්‍රීසි ගුරුවරයා තාමත් හොඳයි. And always speak with me in English. සෑම විටම ඉංග්‍රීසියෙන් කතා කරනවා මා සමග. English is an international language. ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාවක්. If we learn English, අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තොත්, we can communicate. අපිට පුළුවන් communicate අදහස් වමාරු කරගන්න with other nations, අනිත් ජාතීන් සමග. I love learning English. මං කැමති ඉංග්‍රීසි ඉගෙන ගන්න. මේ විදිහට අපිට පුළුවන් there are 60 word වචන 60ක් තියෙනවා. මේ විදිහට අපි පළවෙනි පේපර් එකට ආන්සර් කළොත් අපිට ලකුණු 40 ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ඔබ සෑම දිනම උත්සාහ කරන්න මේ දිනවල හොඳින් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන ආකාරය හොඳින් ඉගෙනගෙන වැඩි ලකුණකට යෑමට ඔබ උත්සාහ කරන්න. අපි ඊළඟ වීඩියෝවෙන් දෙවෙනි පේපර් එකේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරමු. Thank you for watching. Good luck children.